නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මීට මාස 7කට පෙර මේ පරලොවයන්ට යෙදුණු විදුහල්පති සාමදාන විනිසුරු පින්වත් RMSL රත්නායක මහත්මයාට පින්පෙත් අනුමෝදනා කිරීම පිණිස අද මේ උතුම් ධර්මදේශනාවේ අනුග්‍රහය දරන්නේ පින්වත් DM සුමනාවතී මෑණියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාගේ දායකත්වයෙන් තමන්ගේ ජීවිතයේ උතුම් ධර්මදානමය පින සිද්ධ කරගන්න අදහසින් ඒ ධර්මදානමය පිනේ පුණ්‍යානුමෝදනාව මියගිය ඥාතීන්ට සලසා දෙන අදහසින් අද මේ ධර්මදේශනාවට ඒ පින්වතුන් දායකත්වය දරනවා. ධම්මෝසද සදහම් වැඩසටහනේ අප දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊටාම සුන්දර ආකාරයකට විස්තර කෙරෙන නෙත්තිප්ප කරන පොත් වහන්සේ ඇසුරු කරගෙනයි අපි මේ ධර්ම විග්‍රහය සිද්ධ කරන්නේ. අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේලා දහම් දෙසද්දී පින ගැන පුණ්‍ය ප්‍රතිපදාව ගැන ඉස්මතු කරමින් ධර්ම දේශනා කරනවා. ඒකට කියනවා වාසනා භාගී සූත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇතැමුන්ට දහම් දේශනා කරනවා තියුණු වූ අවබෝධය ඉස්මතු කරවමින්. ඒකට කියනවා නිබ්බේද භාගී සූත්‍රය. අද අපි ඉගෙන ගන්නේ වාසනා භාගී සූත්‍රය යටතේ යෙදෙන ලස්සන විස්තරයක්. මේ විස්තරය තිබෙන්නේ නෙත්තිප්ප කරන පොත් වහන්සේ. ඉතින් අපි මීට පෙරත් සිහි කරලා තියෙනවා පින්වතුන්ලා සන්තකේ මේ පොත තියෙනවා නම් පොත් වහන්සේ අරගෙනම සම්බන්ධ වෙන්න කියලා. මේ විස්තරය තිබෙන්නේ පින්වතුනේ නෙත්තිප්ප කරන පොත් වහන්සේගේ 254 වෙනි පිටුවේ. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනයේ අනේපිඩි සිටුහුගේ ආරාමයෙහි වැඩ වසනාසේක. එසමයෙහි බොහෝ භික්ෂූහු භාග්‍යතුන් වහන්සේගේ සිවුර සැකසීම කරති. ඒ සිවුර සැකසන්නේ මක් නිසාද? නිමවන ලද සිවුරු ඇති භාග්‍යතුන් වහන්සේ තෙමසක් ඇවෑමින් චාරිකාවේ වඩින සේකයි කියා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාලේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටියා. භික්ෂූන් සිවුරු සකස් කරනවා මොකටද පින්වතුනේ? බුදුරජාණන් වහන්සේ 3 මාසයක් වැඩ ඉඳලා චාරිකාවේ වැඩම කරනවා කියලා. එතකොට ඉසිදත්ත පුරාණ කියන වඩු කාර්මිකයෝ, මේ ඉසිදත්ත පුරාණ කියලා කියන්නේ කොසල් රජුරුවන්ගේ යටතේ සේවය කරපු දෙන්නේ. මේ ඉසිදත්ත සහ පුරාණ කියන වඩු කාර්මිකයෝ දෙන්නා කිසියම් කරුණක් උදෙසා
සාදුක නම් නගරයේ වාසය කරති. මේ ඉසිදත්ත පුරාණ දෙදෙනාටත් මේ ආරංචි ගියා භාග්‍යතුන් වහන්සේ දැන් චාරිකාවේ වඩින්ට සූදානම්ය කියලා. එතකොට ඉසිදත්ත පුරාණ වඩුකාර්මිකයෝ මේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් වැඩම කරන පාරේ ප්‍රධාන මාවතේ පුරුෂයෙක්ව තිබුවා. ඒ පුරුෂයා තබලා ඒ පුරුෂයාට කිව්වා එම්බා පුරුෂය යම් විටක ඔබ අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යතුන් වහන්සේ වැඩම කරන අයුරු දකින්න එහිනම් එවිට අපට වහා දැනුම් දෙනු. සේවක පුරුෂයෙක්ව තිබ්බ පාරයිනේ. ඉතින් දෙතුන් දිනක් මේ පුරුෂයා මග බලමින් හිටියා. දවස් දෙක තුනකට පස්සේ ඔහු දකිනවා දුරින්ම භාග්‍යතුන් වහන්සේ වැඩම කරන හැටි. ඒ දැකලා ඉසිදත්ත පුරාණ වඩු දෙටුවන් කරා ගොස් ඒ දෙන්නාට කියනවා හිමියනි මේ අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යතුන් වහන්සේ වඩිනාසේක. දැන් යමකට කාලේ නම් ඒ දැනගත මැනව කියලා. ඒ පුරුෂයා පණිවිඩය දැනුම් දුන්නා. එතකොට ඉසිදත්ත පුරාණ කියන මේ වඩුකාර්මිකයන් දෙදෙනා භාග්‍යතුන් වහන්සේ වෙත එළඹී භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කොට භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් උන්වහන්සේ අනුව ගමන් කළා. ටික දුරක් දැන් මේ මාවතේ වඩින ගමන්නේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියලා දැනගත්ත ගමන් පාරට ඇවිල්ලා දැන් භාග්‍යතුන් වහන්සේත් එක්කම පිටිපස්සෙන් යනවා. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ මගින් බැහැරව එක්තරා රුක් සෙවණක් වෙත එළඹී යොන්න බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට කතා කරන්න හිතුවා. ඒසේ හිතලා භාග්‍යතුන් වහන්සේ මාර්ගයෙන් පැත්තකට වෙලා රුක් සෙවණක භික්ෂූන් විසින් පැන වූ අසුනක වැඩ හිටියා. මේ පළඟ බැඳගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට ඉසිදත්ත පුරාණ දෙන්නාත් භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා දන ගහලා වන්දනා කරලා වාඩි වුණා. වාඩි වෙලා හරි ලස්සන කතාවක් කියනවා ස්වාමීනි අපට ආරංචි වෙනවා මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරින් නික්මිලා කෝසලයට චාරිකාවේ වැඩම කරනවා කියලා. එතකොට ස්වාමීනි අපහට නොසතුටු සිතක් ඇති වෙයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවරින් කෝසලයට වඩිනවා කියලා දැනගත්තාම ඒ කාරණේ අහනකොටම හිත නොසතුටු වෙනවා කියනවා. ඇයි මේ වඩුකාර්මිකයෝ පසේ නදී කොසල් රජුරවන්ට උපස්ථාන කරන දෙන්නනේ. එතකොට මේ අය ඉන්නේ සවැත් නුවර ඇසුරු කරා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවරින් ඈතට වඩිනවා කියලා ආරංචි වුණාම දුක හිතෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ අපගෙන් ඈතට වැඩම කරනාසේකයි කියලා දුකක් හටගන්නවා. ඉතින් මේ විදිහට මේකේ දීර්ඝ විස්තරයක් කරනවා. භාග්‍යතුන් වහන්සේ ඔන්න කෝසලෙන් මේ කොසල්ජාරය මේ රටේ ඉඳලා මේ භාග්‍යතුන් වහන්සේ දැන් මල්ල ජනපදයට චාරිකාවේ වඩිනවා කියලා තාරංචි වෙනවා කියනවා. එතකොටත් හරි දුකක් හටගන්නවා කියනවා. මල්ල ජනපදයේ ඉඳලා වජ්ජි ජනපදයට වඩිනවා කියලා ආරංචි වෙනවා කියනවා. එතකොටත් දුක හටගන්නවා කියනවා. මොකද තව තවත් භාග්‍යතුන් වහන්සේ දුරට යන නිසා. ඊළඟට ස්වාමීනි වජ්ජි ජනපදයෙන් නික්මී කාසි ජනපදයට වැඩම කරනවා කියලා ආරංචි වෙද්දිත් අපේ හිත නොසතුට වෙනවා. කාසි ජනපදයෙන් මගධයට වඩිනවා කියලා ආරංචි වෙද්දිත් අපට හරි දොම්නසක් හට ගන්නවා දුක. බලන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොච්චර ප්‍රේමයක් කොච්චර ආදරයක් මේ දෙන්නගේ හිතේ තිබෙන්න ඇතිද. හැබැයි ස්වාමීනි යම් කලෙක භාග්‍යතුන් වහන්සේ මගධ ජනපදයෙන් නික්ම යලි කාසි ජනපදයට වඩිනවා කියලා අපට ආරංචි වෙනකොට අපට සතුටු හිතෙනවා. අපට භාග්‍යතුන් වහන්සේ ලං වෙනවා කියලා. ඔය විදිහට කාසි ජනපදයෙන් වජ්ජි ජනපදයට එනකොට ඒගොල්ලොන්ට සතුටු හිතෙනවා. වජ්ජි ජනපදයේ ඉඳලා මල්ල ජනපදයට භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා ආරංචි වෙනකොට සතුටු වෙනවා. මල්ල ජනපදයෙන් නික්මිලා කෝසලයට වඩිනවා කියලා ආරංචි වෙද්දී ගොඩක් සතුටු හිතෙනවා. කෝසලෙන් නික්මිලා ඕන්න භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරට වඩිනවලු කියලා දැනගත්තාම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට සතුටු සිතක් ඇති වෙයි සොම්නසක් ඇති වෙයි භාග්‍යතුන් වහන්සේ අපට ආසන්න වනසේකයි. ආන්න එහෙම සතුටු වෙනවා කියනවා. ඉතින් ස්වාමීනි යම් කලෙක භාග්‍යතුන් වහන්සේගේ වැඩමවීමෙන් සවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමෙහි වැඩවසන සේකයි අසමුද. ඒ සමයෙහි අපට
අනල්ප වූ සතුටු සිතක් ඇති වෙයි. අනල්ප සොම්නසක් ඇති වෙයි. භාග්‍යතුන් වහන්සේ අපට ආසන්නව වැඩෙන සිටින්සේක කියා. බලන්න ශාස්තෘන් වහන්සේ ගැන කොච්චර ආදරයක් ශ්‍රාවකයෙක් තුළ තිබෙනවාද. හැබැයි ශ්‍රාවකයෙක් නම් දැන් ඔබට මේ විස්තරය අහනකොට තේරෙවි මේ කොච්චර සුන්දර ශ්‍රාවකයෝ දෙන්නේද කියලා. හැබැයි ශ්‍රාවකයෙක් නම් බුදුරජාණන් වහන්සේ ගුණ අහද්දී සතුට වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට සතුට උපදිනවා. බුද්ධ කියන වචනේනුත් ප්‍රීතියෙන් පිනා යනවා. බුද්ධ කියන වචනේට ඇඟ ලොමුඩහ ගන්න වෙලා සතුට උපදිනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කරමින් දියේ නොගිලී දිය මත ඇවිද්දා එර්දිහෙන් නෙවෙයි. බුදු ගුණේ අනුහසින් ශ්‍රාවකයෝ කියන්නේ එහෙම අය. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා අහස් ගමන් ඇති වුණා ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමේ ප්‍රීතියෙන්. ඒ තමයි ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා බුදුරජාණන් වහන්සේට දානයට ඇරයුම් කරලා චූල සුභද්‍රා අහසට දැමූ මල්වට්ටිය බිම නොවැටී තිබුණා. ඒ තමයි ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට උපදින සතුට. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට උපදින ප්‍රීතිය. බුදුරජාණන් වහන්සේලා කියන්නේ ආශ්චර්යයි. බණ පොතේ තියෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන සිතනා දැසට කඳුලක් උණයි නම් උපනූපන් ආත්මේ ඒ දැසට ඒ කෙනාට එසේ සිත පහදවගත් කෙනාහට උපනූපන් ආත්මේ ඇස් ලෙඩ හැදෙන්නේ නැහැ කියනවා. ඒ තරම් ආශ්චර්යයි බුදු කෙනෙකුගේ ගුණ හිතලා ඇස් වලට කඳුළු ආවොත්. එසේනම් ඒ බඳු බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ අපට සිහි කරමින් වාසය කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් දෙයක්ද? ඒ නිසා මේ දහම් අහලා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහන් කරගන්නට ඇතැම් හිස් පුරුෂයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැතුව මේ ශාසනය කියන්නේ මොකද්ද කියලා අඳුනන්නේ නැතුව තමන්ට හිතට එන වචන කියලා ඔබේ ශ්‍රද්ධාවට හානි කරાવી. එනිසා හොඳ අවධානයෙන් මේ ධර්මය අහලා තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් පූජා කරනකොට මේ ඇතැන් හිස් පුරුෂයෝ ගරහනවා. ශ්‍රද්ධාවන්තයා දන්නවා භාග්‍යතුන් වහන්සේට එක පහනක් නොවේ. මේ මුළු මහත් පෘථිවිය පුරාම වැහෙන තෙක් පහන් පත්තු කළත් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයට එය නොසෑහේ. බුදුරජාණන් වහන්සේට පළතුරු ගෙඩියක් පූජා කරනකොට මේ අපතේ දානවා කියලා ගරහනවා මේ හිස් පුරුෂයෝ. ශ්‍රද්ධාවන්තයා දන්නවා භාග්‍යතුන් වහන්සේ උදෙසා මේ සකල පෘථුවියේම තිබෙන පළවැල පූජා කළත් එය බුදු ගුණයට නොසෑහේ. එබඳු ආශ්චර්ය ගුණ ඇති බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරටම වැඩලා ජේතවනේ වැඩ ඉන්නවා කියලා අහද්දි ස්වාමීනි අපට හරි සතුටු හිතෙනවා කියලා මේ ඉසිදත්ත පුරාණ කියන වඩු දෙටුව මෙහි කියනවා. භාග්‍යතුන් වහන්සේ විසී වදාලා එසේනී වීනම් වඩු දෙටුවිනි ගිහි ගෙදර වාසය කිරීම කරදරය. කෙලෙස් වැඩෙන මගකි. පැවිද්ද යනු ඊතා නිදහස් තැනකි. එහින් වඩු දෙටුවෙනි ඔබ විසින් අප්‍රමාදීවම වාසය කිරීම සුදුසුය. මේ මොකක්ද කිව්වේ? මේ වඩු දෙටුවන්ට කිව්වා ගිහි ජීවිතය තුළ දැන් බුදුරජාණන් වහන්සේට මෙච්චර ප්‍රේමයක් මෙච්චර ආදරයක් මෙච්චර ශ්‍රද්ධාවක් තියෙනවා කියලා කියන්නේ මේ අය ඒකාන්ත කොට ධර්මයේ හැසිරෙන අය. ඒ ධර්මයේ හැසිරෙන අයට භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ වඩු කාර්මිකේනි හරි අමාරුයි ගිහි ගෙදර ධර්මයේ හැසිරෙන්න. සම්බාධක වැඩි. ගෙදර ඉන්න ගෑනු අයගේ ප්‍රශ්නෙහින් දරුවන්ගේ ප්‍රශ්නෙහින් මගුල් තුලා එනවා මල ගෙවල් එනවා. ඒ හැම එකටම මැදිහත් වෙන්න ඕන. ඊළඟට සමිති සමාගම් තියෙනවා. ඒ වගේ කටයුතු බලා ගන්න ඕන. ඊළඟට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න තියෙනවා. ඒව බලන්න ඕන. ඊළඟට මාසයේ අවසාන වෙනකොට මේ නිවසේ පරිභෝජනයට අවශ්‍ය දේවල් කොහොම හරි ඒ සඳහා මුදල් උපයන්න ඕන. ඒ ප්‍රශ්න මේ හැමදේමත් එක්ක හරි අමාරුයි ධර්මයේ හැසිරෙන එක. පැවිද්ද නම් ඊතා නිදහස් තැනකි. ඒ කියන්නේ පැවිද්දාට සුවසේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්. ගිහියට අමාරුයි. එහින් වඩු දෙටුවෙනි ඔබ විසින් අප්‍රමාදීවම වාසය කිරීම සුදුසුය.
ඇයි පැවිද්දාට තියෙන නිදහස ඔබට නැත? එසේනම් ඔබ ඊට වඩා වෙහෙසිය යුත්තේය. පැවිද්දා ගැනත් ගිහියා ගැනත් මුනි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළනේ. පැවිද්දා හරියට උපමා කරන්න පුළුවන් කිව්වා ස්වර්ණ හංස රාජයාට. හංස රාජයා විලාත්තරලා පියාඹලා යනකොට හංසයාට පිංගුතුනේ කිසිම බරක් නැහැ. හංසයාට තියෙන්නේ පියාපත් සලලා ඉගිලලා යන්න. හංසයාට පියාපත් වල බර ඇරෙන්න වෙන කිසිම බරක් නැහැ. ගිහියා මොනර වගේ කිව්වා. ගිහියාට ඉගිල්ලෙන්න කියලා ලැහැත් වෙනකොට මේ මොනර ඉගිලෙනවා කියලා ලැහැත් වෙනකොට මොනරගේ පිටිපස්සෙන් තියෙනවා දිගට දිගේ බඹයක් විතර දිග කලබක්. ඒක බරයි. ඉගිල්ලෙන්නම් කියලා ලැහැත් වෙනකොටම බානවා. බර වැඩිකමට. ගිහියාගේ ජීවිතය ආන්නේ වගේ කිව්වා. මේ සම්බාධක අතරේ ධර්මයේ හැසිරෙන්න යනකොට කරදරමයි එන්නේ. අපි හිතමු එකම තැනකට පියාඹන්න තියෙනවා හංසයෙකුටත් මොනරෙකුටත්. හංසයා ඒ ඉලක්කයට යනකොට හංසයාට හරි ලේසි. අහසට නැගුණා කෙලින්ම ගියා. හංසයා වැඩි වෑයමක් නොකරම ඉලක්කයට යනවා. හැබැයි මොනරාටත් ඒ ඉලක්කයට යන්න ඕන නම් මොනර ගොඩක් මහන්සි වෙන්න ඕනේ. වෙහෙස ගණන් ගන්නේ නැතුව තැන තැන බබා හරි එයා එයාගේ ගමන යන්න ඕන. ඒ නිසා ගිහි අය විදිහට ඔබ තේරුම් ගන්නට මේ ධර්මය අහන පින්වතුන් බොහෝ අප්‍රමාදී විය යුතුයි ධර්මයේ හැසිරීම පිණිස. මේ වඩුකාරමිකයෝ මෙන්න මෙහෙම කිව්වා එතකොට. ස්වාමීනි මේ ගිහි ගෙදර කරදරයට වඩා කරදරයක්. අතිශයින්ම කරදරයක්. ඊටා බලවත් කරදරයක් අපට තිබේ. ඔන්න ඒ අය කියනවා ස්වාමීනි මේ ගිහි ගෙදරක් ඇතුලේ සාමාන්‍ය කෙනාට තියෙනවට වඩා මහා ජරමරයක් අපට තියෙනවා. මොකද්ද? වඩු දෙටුවෙනි මේ ගිහි ගෙදර කරදරයට වඩා ඔබට ඇති කරදරය මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා. ස්වාමීනි මෙහි යම් කලෙක පසේ නදී කොසල් රජු උයන් බිමට යන්නට කැමති වෙයිද? එකල්හි අපි යම් මේ පසේ නදී කොසල් රජුගේ පිට නැංවීමෙහි සමත් ඇත්තූ සිටිත් නම් ඔවුන් සරසා පසේ නදී කොසල් රජුගේ ප්‍රිය වූ මනාප වූ යම් මේ මහේෂිකාවෝ සිටිද්ද? ඔවුන් එක් අයෙකු පෙරටත් එක් අයෙකු පසුවටත් ඇතු පිට හිඳුවන්නෙමු. කොසල් රජුරෝ උයන් කෙලියට යනකොට රජ්ජුරුවන්ගේ ඇතා උඩ රජ්ජුරුවන්ට ඉස්සරහින් පිටිපස්සිනුත් රජ්ජුරුවන්ගේ අන්තපුර ප්‍රියම්බිකාවෝ ඉන්දන වැඩේ. මේ කාන්තාවන්ට පරිස්සමින් මේ නැගගන්න බෑනේ ඔය ඇතා උඩට. එතකොට මේ කාන්තාවන්ගේ අතින් අල්ලලා ඉගෙන් අල්ලලා උස්සලා කාන්තාවන්ව ඇතා උඩ තියන්නේ මේ අය කියනවා. ස්වාමීනී රාජකීයත්වයට ගැලපෙන සුවඳින් සැරසුණු ඒ සොයුරියන්ගේ සුරිරින් හමන සුවඳ මෙබඳු වෙයි. එකෙනෙහිම වැසුම් හරුණ ලැබූ සුවඳ කරඬුවකින් හමන යම් සුවඳක් ඇද්ද ඒ බඳුය. ස්වාමීනී ඒ ප්‍රියම්බිකාවෝ අන්තපුර කාන්තාවෝ ළඟට එනකොට එයාලගේ සෙන්ට් සුවඳ එයාලා ගාව තියෙන සුවඳ හරියට ඒ වෙලාවෙම අරපු කරඬුවක් වගේ කියනවා. මේ සුවඳ ගහගෙනනේ ඇයි රජෙකුගේ ප්‍රියම්බිකාවනේ රාජකීයත්වයට ගලපෙන විදිහට ඉන්නවා සුවඳට සුවඳේ. ස්වාමීනි සැපසේ වැඩුණු රාජ කන්‍යාවන් වූ ඒ සොයුරියන්ගේ කයෙහි පහස මෙබඳු වෙයි. දැන් මේ අයට සිද්ධ වෙනවා පින්වතුනි ඒ කාන්තාවන්ගේ අතින් අල්ලන්නට ශරීරයෙන් අල්ලන්නට. එතකොට පහස මෙහෙමයි කියනවා. හිඹුල් පුළුන් වල හෝ කපු පුළුන් වල හෝ යම් සිනිඳු පහසක් ඇද්ද ඒ බඳුය. හරියට ඒ කාන්තාවන්ගේ ස්පර්ශේ පුළුන් අල්ලනවා වගේ කියනවා. ස්වාමීනි බලන්න මේ කියන කතාවේ ලස්සන. ස්වාමීනි මේ අවස්ථාවෙහි හස්තියාත් රැකගත යුත්තේය. ඒ නැගිනිවරුත් රැකගත යුත්තේය. තමාවත් රැකගත යුත්තේය. අන්න බලන්න ලස්සන. ඒ වෙලාවේ ඇතා රැක ගන්නටත් ඕන කියනවා. ඒ කාන්තාව මේ ඇතෙක් උඩ ඉඳවන්ට යනකොට ඇතා උසට උසයි. මේ කාන්තාව හදිසියේ අතකින් මේ බුරුල් වෙලා වැටුණොත් එහෙම කාන්තාවට අනතුරු වෙනවා. එතකොට ඒ නැගණිවරුත් රැක ගන්න ඕන කියනවා. ඇතත් රකින්න ගමන් නැගණිවරුත් රකින්න ගමන් ස්වාමීනි තමාවත් රැකගත යුත්තේය.
කුමක්ද පින්වතුනි මේ තමාව රකින්නවා කිව්වේ? ස්වාමීනි අපි මේ නැගණිවරුන් පිළිබඳව පාපී සිතක් ඉපද වූ බවක් විශේෂ කොට නොදනිමු. මොකද්ද තමාව රැක ගන්නවා කියලා කිව්වේ? අර සුවඳ කරඬුව ඇරියා වගේ සුවඳට සුවඳ කාන්තාවෝ ගැන, පුළුන් අල්ලනවා වගේ සිනිඳු පහසක් තියෙන කාන්තාවෝ ගැන හිතේ කෙලෙස් කහටක් හටගන්නේ නැතුව හිත රකින්න ඕන. ඒක තමයි තමාව රැක ගැනීම. ශ්‍රාවකයෙක් කියලා කියන්නේ කවුද කියලා හොඳට තේරුම් ගන්නට. ශ්‍රාවකයෙක් කියන කෙනා බාහිරින් කෙසේනම් හොයන්නද? බාහිරින් බලන කෙනෙක් නම් සමහර වෙලාවට ලාමක හිතුවිලි තියෙන කෙනෙක්. ඊටාම ලාමක අදහසකින් බලයි මේ ක්‍රියාව කරන පුරුෂයෝ දිහා. නමුත් බලන්න ඉසිදත්ත පුරාණ දෙන්න. ඒ වෙලාවේ යථාවත් රැක්කා, නැගණිවරුත්තත් රැක්කා. ඒ දෙකටම වඩා දුෂ්කර වූ තමාවත් අකුසලයෙන් රැකගත්තා. ස්වාමීනි මේ වනාහි ගිහි ගෙදර කරදරයට වඩා අපට ඇති මහත්ම කරදරයයි. බලන්න දක්ෂයෙක් කොයිතරම් දක්ෂයෝද? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආයමත් තතාවක් ඉසිදත්ත පුරාණ දෙන්නට කියනවා, එසේනම් වඩු දෙටුවෙනි ගිහි ගෙදර වාසය නම් හරිම කරදරයි, කෙලෙස් බැඩෙන මාර්ගයක්. පැවිද්ද නම් ඊටාම නිදහස්. ඒ නිසා වඩු දෙටුවෙනි ඔබ තවදුරටත් අප්‍රමාදීව වාසය කිරීමට සුදුසුය කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කළා. වඩු දෙටුවෙනි සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ සිව් අපායෙන් මිදුනේ නියත වශයෙන්ම නිවන පිහිට කොට සෝවාන් වූයේ වෙයි. ධර්ම හතරක් තියෙනවා නම් ඒකේනා සතර අපායෙන් මිදුණ කියනවා. නියත වශයෙන්ම නිවන පිහිට කරගත්ත කියනවා. සෝවාන් ඵලය සාක්ෂාත් කළා කියනවා. දැන් මීට පෙර ධම්මෝසද සදහම් වැඩසටහනින් අපි ඔබට කියලා දුන්නා සෝතාපන්න ශ්‍රාවකයෙක් තුල තියෙන සෝතාපන්න ශ්‍රාවකයාගේ සතු අංග 4. අද මේ ඉගෙන ගන්නේ සෝතාපන්න කෙනෙක් ගාව තියෙන අංග 4යි. හැබැයි අපි කලින් ඉගෙන ගත්ත අංග 4ට වෙනස්. කලින් අපි ඉගෙන ගත්තේ මොනවද? සෝතාපට්ටි අංග. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදය, ධර්මයේ ගැන නොසෙල්වෙන ප්‍රසාදය, සංඝ රත්නය ගැන නොසෙල්වෙන ප්‍රසාදය, ආර්යකාන්ත සීලය. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කරනවා මෙහෙම. වඩු දෙටුවෙනි මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිසක බවට පත්ව නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ ගැන කිසි කෙනෙකුට හොලවන්න බැරි විදිහේ ශ්‍රද්ධාවක් ඔහු ගාව තියෙනවා, අචල ප්‍රසාදයක්. දෙවෙනි කාරණේ ධර්මයේ කෙරෙහිත් කිසිවෙකුටත් සෙලවිය නොහැකි පරිදි ස්ථිරව පිහිටි නොසෙල්වෙන ප්‍රසාදයක් තිබේ. ධර්මයේ ගැනත් එහෙම බලවත් ප්‍රසාදයක් තියෙනවා. තුන්වෙනි අංගය තමයි සංඝයා කෙරෙහිත් කිසිවෙකුටත් සෙලවිය නොහැකි පරිදි නොසෙල්වෙන ප්‍රසාදයක් තිබේ. තෙරුවන් ගැනම බලවත් ප්‍රසාදයක් තියෙනවා. හතරවෙනි අංගය මොකක්ද? ඒ කෙනා ගෙදර වාසය කරන්නේ මේන්න මෙහෙම කියනවා. ගිහි ගෙදර වාසය කරන ඒ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි. විගත මල මච්චේරේන චේතසා අඝාරං අජ්ජා වසති. ඔහු ගිහි ගෙදර වාසය කරන්නේ මසුරු මල දුරු කරන ලද සිතින්ය. මුත්තචාගෝ දන් දීම පිණිස අත්හැර සිටි. පයත පානී දානයේ පිණිස සෝදාගත් අත්ඇතිව සිටි. වොස්සග්ග රතු දම්පැන් පිදීමෙහිලා ඇලී සිටි. යාචයෝගු අන්‍යයන්ට ඔහු හමුවට ඉල්ලාගෙන ඒමට සුදුසුය. ඒ කියන්නේ මොකද්ද? එයා දෙන්න ලැහැත්ති වෙලා ඉන්නේ. කෙනෙකුට ඔහුගෙන් ඉල්ලගෙනින්ට සුදුසුයි. දම් බෙදීමෙහි ඇලුනේ වෙයි. දාන සංවිභාග රතු. ආන් එහෙම තමයි කියනවා ඔහු ගී ගෙදර වාසය කරන්නේ. අන්න ඔය කරුණු කෙනෙක් ගාව තියෙනවා නම්
තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය කියන කරුණු තුනත් මසුරු මල දුරු කළ සිතින් දානේ ඇලුණු සිතින් වාසය කරනවා කියන කාරණාවත් ඒ ධර්ම හතර තියෙන කෙනා සිව් අපායෙන් මිදුනේ වෙයි. සතර අපායෙන් මිදිලා නියත වශයෙන්ම නිවන පිහිට කොට සෝවාන් වූයේ වෙයි. බලන්න තියෙන රැකවරණේ දානයකින් තියෙන රැකවරණේ කොයිතරම් ආශ්චර්යයිද? දානයක් පූජා කිරීම නිසා දානයෙන් තියෙන ආශ්චර්යය, දානෙහි තියෙන ආශ්චර්යය හොඳට තේරෙන අවස්ථාවක්. භාග්‍යතුන් වහන්සේ මේ දානය කියන එක අතිශයින්ම වර්ණනා කළානේ. බුදුරජාණන් වහන්සේ එක තැනක වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ වගේ දානේ අනුහස් දන්නවනම් මේ අනිත් මිනිස්සු තමන් කන බත් පිඟානෙන් අවසාන බත් කට අවසාන බත් පිඩ වුණත් තව කෙනෙකුට නොදී නම් අනුභව කරන්නේ නැහැ කිව්වා. ඒකේ අදහස මොකක්ද? අපි පිඩු කර කරනේ පිංගුතුනේ බත් අනුභව කරන්නේ. තමන් කන තමන්ට කණ්ඩිතුරු වෙන අවසාන බත් පිටවත් බෙදා ගන්නෑ කියන්නේ මෙහෙමයි. අපි හිතමු බත් පිඟානක් කෙනෙක් බෙදාගත්තා. දානේ ඇලුණු කෙනාගේ හිත මෙහෙමයි. පළවෙනි බත් පිටත් පූජා කරනවා. දෙවෙනි බත් පිටත් පූජා කරනවා. තුන්වෙනි බත් පිටත් පූජා කරනවා. මේ විදිහට බත් පිටවල් පූජා කරගෙන ගිහිල්ලා එයා ගාව දැන් අන්තිමේ ඉතුරුලා තියෙනවා එයාගේ බඩ පුරව ගන්න කියලා බත් පිටක්. ඒ බත් පිට උනන් තව කෙනෙක් ඉල්ලගෙන ආවොත් නොදී අනුභව කරන්නේ නැහැ කියනවා. දානේ ගැන යමෙක් දන්නවනම් බුදුරජාණන් වහන්සේ එක කාලයක ඒ කාලේ පිංගුතුනේ මෙන්න මේ වගේ වසංගත රෝගී තත්ත්වයක් ඇති වෙලා මිනිස්සුන්ට හරි අසරණ තත්ත්වයක් උදා වුණා. ඒ අසරණ තත්ත්වයේ උදා වෙලා තියෙද්දි ඕක සිද්ධ වුණේ නාලන්දාවල. ඉන්දියාවේ නාලන්දාවේ මිනිස්සු හරි අසරණ වෙලා. ඒ අසරණ වෙලා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ මේ නාලන්දාවට පිණ්ඩපාතේ වැඩියා 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක. කී දෙනෙක් එක්කද පිණ්ඩපාතේ වැඩියේ? 500ක්. 500ත් එක්ක භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ওই කාලේ හිටියා බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රසාදයෙන් හිටපු අනිතීතක ශ්‍රාවකෙක්. ඔබ දන්නවා නිගණ්ඨනාථ පුත්ත. නිගණ්ඨනාථ පුත්ත තමන්ගේ ගෝලයෙක්ව උසිගන්වල යවුවා මෙහෙම. කිව්වා ඕන්න උඹට ප්‍රසිද්ධ වෙන්න අවස්ථාව. බලන්න මේ නීච හිත්වල ස්වභාවය. ප්‍රසිද්ධිය කියලා කියන එකට මේ ලාභ සත්කාරයේ ප්‍රසිද්ධිය කියන එකට නීච හිත් තියෙන පුද්ගලයෝ ඇලෙන්නේ ඌරෝ අසුචියට ආස කරනවා වගේ. මීහරක් මඩට ආස කරනවා වගේ. නමුත් ඥානවන්තයෙක් නම් මේ ප්‍රශංසා ලාභ සත්කාර හරියට බැහැර කරන්නේ මේ කුණු මඩගහුරුව බැහැර කරනවා වගේ. එයා ඒවට ඇලෙන්නේ නැහැ. ඥානවන්තයෙක් කුණු මඩගහුරුවකින් මඩ තවරගන්නේ නැතුව යනවා වගේ තමයි මේ ලාභ සත්කාර තියෙන ලෝකේ බොහොම සිහිනුවණින් හැසිරෙන්නේ. නමුත් ලාභ සත්කාරයට ඇලිච්චි මේ ශාසනයෙන් පිට මේ නිගණ්ඨනාථ පුත්ත කියනවා ඕන්න ඔබට ප්‍රසිද්ධ වෙන්න හොඳ අවස්ථාවක්. ඔබ ශ්‍රමණ බවත් ගෞතමයන්ට ගිහින් වාද කරපන් කිව්වා. එතකොට මේ ගෝලයා කියනවා අනේ ස්වාමීනි මං කොහොම වාද කරන්නටද ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වගේ මහේශාක්‍ය කෙනෙක් එක්ක. නෑ වාදේ මං උගන්වන්නම් කිව්වා. ඔබ ගිහින් කියාපන් බවත් ගෞතමයන් වහන්සේට ඔබ වහන්සේ මහා කාරුණිකය කියන්නේ හැබෑද? එතකොට ශ්‍රමණ බවත් ගෞතමයෝ ඒකාන්තයෙන් උත්තර දෙයි ඔව් මම මහා කාරුණිකයි. එතකොට ඔබ අහපන් ඒ උඩටම මේ මහා කරුණාව හින්දාද මිනිස්සුන්ට මේ සලාක වලින් යැපෙන කාලේ මිනිස්සුන්ට මේ අනුභව කරන්න තියෙන ආහාර ටිකට මේ විදින්ට 500ක් එක්ක පිණ්ඩපාත වැඩි මහා කරුණාවටද කියලා අහපන් කිව්වා. එතකොට ශ්‍රමණ බවත් ගෞතමයන්ට දැන් මේ කියනවා. එතකොට ශ්‍රමණ බවත් ගෞතමයන්ට ගිල ගන්නටත් බැරි වෙයි, වමාර ගන්නටත් බැරි වෙයි, අසරණ වෙයි. ඔබ වාදින් දිනනවා කිව්වා. ප්‍රසිද්ධ වෙනවා කිව්වහම ඒකලත් බලන්න ගියාම අද වගේ තමයි. අදත් ප්‍රසිද්ධ වෙනවා කිව්වොත් මේ
ප්‍රසිද්ධිය ලැබෙනවා කිව්වොත් ඇඳුමුත් නැතුව යයි. ඒ තරම් ප්‍රසිද්ධියට ආසනේ. ගියා ප්‍රසිද්ධ වෙන්න ආසාවෙන් නිගණ්ඨනාත පුත්ත කියපු එක අහගෙන මේ තැනැත්තා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ අභිමුඛයේ බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට භික්ෂුමේ ගම්මානි පිණ්ඩපාතේ වැඩලා ඒ දානේ අරගෙන වඩිනවා. ඔහු ගිහින් භාග්‍යතුන් වහන්සේ ඉස්සර අහනවා මහා පිරිස් මැද ස්වාමීනි ඔබ වහන්සේ මහා කාරුණික කෙනෙක්ද? මේ දායක පිරිස් ගැන අනුකම්පාවෙන් යුක්තද ඔබ වහන්සේ? එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා ඔව් ගාමිනී, ඔහුගේ නම ගාමිනී. ඔව් ගාමිනී තථාගතයන් වහන්සේ මහා කාරුණිකයි, දායක පවුල් ගැන අනුකම්පාවෙන් යුක්තයි. එතකොට මෙයා වාදේ දැම්මා. මොකද්ද කිව්වේ? ඒ මහා කරුණාව හින්දාද, ඒ අනුකම්පාව හින්දාද ඔබ වහන්සේ මේ මිනිසුන්ට වැලේ වැල් නැති කාලේ මේ පාත්‍ර ටිකත් අරගෙන 500ක් එක පිණ්ඩපාතේ වැඩි. එහෙම අහපුවම භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා ගාමිනී මම දැන් මේ ස්ථානයේ සිට කල්ප 91ක් පිටිපස්සට සිහි කරමි. ගාමිනී මේ 91 කල්පේ පුරාවට කල්ප 91ක් පුරාවට තමා සතු දෙයක් තව කෙනෙකුට දීම නිසා පිරිහිච්චි එකදු සත්වයක්වත් බුදු ඇසට නොපෙනේ. දානෙන් මේ සත්වයෝ ඒකාන්ත කොට සැපවත් වන්නේමය. බලන්න පින්වතුනි අසිරිය. අද වුණත් මිනිස්සු අපි හිතමු මේ වෙලාවේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ මේ ස්වාමින් වහන්සේලා ඇවිල්ලා මිනිස්සුන්ට එළවලු ආදී බෙදනවා නම් මිනිස්සු මහා සතුටු වෙයි. අනේ අපි ගැන අනුකම්පයි කියලා. නමුත් බලන්න හැබෑම අනුකම්පාව කුමක්ද? දානේ සමාදන් කරවීමයි හැබෑම අනුකම්පාව. දානේ සමාදන් කරවීමයි හැබෑම අනුකම්පාව. නමුත් අපි අපට ශක්ති පමණින් අප මිනිසුන්ට උදව් කරන්න පුළුවන් අවස්ථාවල අපේ ආයතන මුල් කරගෙන අපි උදව්පදව් කරනවා. ඒ අනුකම්පාවත් ඒ උදව්වත් අපි දක්වනවා. ඒ වගේමයි මේ දානයේ ගුණ ඔබට කියන්නේ. මේ තමයි අපි දක්වන හැබෑම අනුකම්පාව. මේ අනුකම්පාව දැක්වීම ලෝකයට දේශනා කළේ කවුද? ලෞතුරා භාග්‍යවත් අරහත් තථාගත අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් ගාව මේ දානීය කියන දේ තියෙනවා නම් එයා පිරෙන්නේ නැහැ. පරිහානියටපත් වෙන්නේ නැහැ දානේ නිසා. දානේ නැති කෙනා පිරිහිලා යනවා. මේක නවත්තන්න බෑ. දානේ කියන එකේ සිත පිහිටියේ නැති කෙනා පිරිහිලා යනවා. මේ දානේ හිත පිහිටන්නේ නැති මසුරුකම නිසානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නවේ කදරියා දේවලෝකං වජಂತಿ. මසුරෝ නම් කවදාවත් දෙව්ලොව යන්නේ. බාලා හවේ නප්පසංසන්ති දානං. මසුර වූ බාලයා කවදාවත් දානයට ප්‍රශංසා කරන්නේ. ධීරෝච දානං අනුමෝදමානෝ. ඥානවන්තයෝම දානේ අනුමෝදන් වෙනවා. ඔන්න මේ තුලින් දැනගන්න පුළුවන් බාලයෝ කවුද ඥානවන්තයෝ කවුද කියලා. අපිට මතකයි ඇතැම් කාලවල මේ ගත සිවුරු දරාගත්ත බාලයෝ අහිංසක මිනිස්සුන්ට ගැරහුවා මේ මිනිස්සු සීල භාවනා වැඩසටහන් වලට හොගාලා පෙළට යන්නේ එදාට නිකන් කණ්ඩ දෙන හින්දා කියලා. දානයක් අනුමෝදන් වෙන්න පිනක්වත් බාලයට නැහැ. දානයක් ගැන හිත පහදව ගන්න හැකියාවක්වත් බාලයට නැහැ. මසුරු හිතට මසුරු අදහස් මෙනවා. තව කෙනෙකුට ලැබෙනකොට ඒක ඉවසන්නත් බෑ මසුරාට. එබඳු මසුරා කිසි කලෙකත් සුගතිය නම් නොයයි. එබඳු මසුරු කෙනාට උරුම වන්නේ දුගතියයි. ධීරෝච දානං අනුමෝදමානෝ. ඥානවන්තයෝ දානේ අනුමෝදන් වෙත්. තේනේව සෝ හෝති සුඛී පරත්ත. එබඳු නුවණැත්තෝ සුගති සැපය ලබන්නේමය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. එනිසා පින්වතුනි දානය කියලා කියන්නේ ඊටාම ආශ්චර්යවත් එකක්. ඒ දානය කෙනෙකුගේ ජීවිතේ පුරුදු වෙලා තියෙනවා නම් දානය පුරුදු වෙච්චි කෙනාට තෙරුවන් ගැන අචල ප්‍රසාදයක් තිබෙනවා නම් ඔහුට තියෙනවා විශාල රැකවරණය ජීවිතේට. මේ වඩු දෙටු දෙන්නට මේ ඔක්කොම තිබ්බා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා
වඩු දෙටුවෙනි ඔබ දෙදෙනා වනාහි බුදුරජුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තය. ධර්මය ගැනත් අචල ප්‍රසාදයෙන් යුක්තය. ශ්‍රාවක සංඝයා ගැනත් අචල ප්‍රසාදයෙන් යුක්තය. දීමට සුදුසු වූ යම් කිසිවක් තම නිවසේ ඇද්ද? ඒ සියල්ල කලන දහම් ඇති සිල්වතුන් විශේෂෙහි නොබෙදා ඇද්ද? ඒ කියන්නේ හැමදේම බෙදලා. වඩු දෙටුවෙනි ඒ කිමයි හඟිවුද? ඔබට මොකක්ද හිතෙන්නේ මේ ගැන? යම් මේ දන් බෙදීමෙහිලා යම් කෙනෙක් ඔබ දෙදෙනාට සමසමව සිටිත් නම් එබඳු මිනිස්සු කොසල් දනව්වේ කොපමණක්ද? මේ දානීය බෙදීමෙහිලා ඔබලාට සමසම කෙනෙක් ඉඳීද කියලා අහනවා මේ කෝසලේ. එතකොට කොහොම මේ ඉසිදත්ත පුරාණ දෙන්න දන් දෙන්න ඇතිද? තමන්ට ශක්ති පමණින් දානෙ දෙනවා. මේ දානය කියන්නේ එහෙම එකක් පින්වතුනි. දානය කියලා කිව්වහම මේ ඒ දානය හොඳ එකක් බවට පත් වෙන්නේ මහා ලොකුට දෙනකොට නෙමෙයි. දානය කියලා කියන්නේ අත්හැරීමේ හැකියාව. මසුරු මල පරදවා අත්හරින්න පුළුවන් හැකියාවට තමයි දානය කියලා කියන්නේ. ඒ බඳු දානයක් අත්හරලා ඉතින් දෙන කෙනාට අපි කියනවා දානපති කියලා. ලංකා භූමියේ වාසය කළා ඒ බඳු හරිම ලස්සන චරිත කතාවක් තියෙන දානපතියෙක්. ඒ දානපතියා නිසා ගුණවත් වූ මහතෙරුන් වහන්සේ නම නිකලස් භාවයට පවාපත් වුණා. ඒක හරි ආසිරිමත් ඒ සිද්ධිය. මේ සිද්ධිය තියෙන්නේ මේ පැරණි සිංහල බණ කතා කියන පොත්වල. මම ඔබට ඒ සිහි කරන්න. මේක මේ ලංකා භූමියේ ඒ කාලේ ඔය දකුණු පළාතට වෙන්න සිද්ධ වෙච්ච එක. හිටිය පින්වතුනේ තිස්ස කියලා බොහොම අහිංසක දුප්පත් මිනිසෙක්. ඔය තිස්ස කියන මිනිසයා මේ තමන්ගේ ජීවිකාව තමන්ගේ පවුලේ පිරිසට ජීවිකාව ගැට ගහගත්තේ බොහොම අමාරුවෙන් කැලේට ගිහිල්ලා දර කපනවා. දර කපාගෙන ඇවිල්ලා ඒ දර ගමේ ඉන්න මිනිස්සුන්ට ධනවතුන්ට විකුණනවා. දර විකුණලා තමයි හම්බ කරගත්තේ. දර විකුණලා තමාත් තමන්ගේ බිරිඳත් ඊළඟට මේ තමන්ට ඒ දෙපළට හිටිය එකම එක දුවක්. මේ පවුලේ තුන්දෙනා යපුනේ දර විකුණලා. ඉතින් මෙහෙම කිව්වහම ඔබට තේරෙන්න ඕන දර විකුණලා ජීවත් වෙන මිනිස්සෙක් කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ කියලා. දර විකුණපු නිසා මේ තිස්සට අනුවර්ත නාමයක් ලැබුණා. තිස්සට නමක් තිබුණා. දාරු භණ්ඩක තිස්ස. දර බැඳලා ජීවත් වෙන තිස්ස කියලා. දැන් සාමාන්‍යයෙන් කියනවනේ වඩු වැඩ කරමින් ඉන්න කෙනෙකුට මේ නිකම්ම නමක් වැටෙනවනේ මේ නමේ මුලට වඩු උන්නේ කියලා. මේසන් වැඩ කරන අයට මේසන් උන්නේ නැහැ කියලා වැටෙනවා. ওই වගේ මේ තිස්සට කිව්වා දාරු භණ්ඩක තිස්ස. එක වෙසක් පෝයක දාරු භණ්ඩක තිස්සයි බිරිඳයි දුවයි තුන්දෙනාම ගියා ඒ ප්‍රදේශයේ තියෙන වෙහෙරට බණ අහන්න. එදා දහම් කතාව හරි ලස්සනයි. ඒ දහම් කතාව අහලා බුදුරජාණන් වහන්සේ ධර්මය සංගරුවන සරණ ගිහිල්ලා තෙරුවන් සරණේ පිහිටියා. එතකොට දාරු භණ්ඩක තිස්ස නිකම්ම නිකන් දාරු භණ්ඩක තිස්ස එදා දාරු භණ්ඩක තිස්ස උපාසක බවට පත් වුණා. නිකම්ම නිකන් උපාසක නෙමෙයි පින්වතුනේ. දාරු භණ්ඩක තිස්ස දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් සොරකමින් වැරදි කාම සේවනයෙන් බොරුවෙන් මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකුණා. එතකොට දාරු භණ්ඩක තිස්ස සීලවන්ත උපාසක බවට පත් වුණා. නිකම්ම නිකන් සීලවන්ත උපාසකත් නෙමෙයි පින්වතුනි. දාරු භණ්ඩක තිස්ස ස්වාමින් වහන්සේලාට ආරාධනා කළා පාක්ෂික දානයකට. මොකද්ද පාක්ෂික දානය කියන්නේ? දවස් 15කට සැරයක් දෙන දානය. එතකොට මාසෙකට දෙපාරක් ඒ දානෙ දෙනවා. ওই පාක්ෂික දානෙට ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා 8 නමකට. එතකොට දාරු භණ්ඩක තිස්ස දානපති සීලවන්ත උපාසකෙක් බවට පත් වුණා. බිරිඳ දානපතිනි සීලවන්ත උපාසිකාවක් බවට පත් වුණා. දියණියත් දම්පැන් පූජා කරන සීලවන්ත උපාසිකාවක් බවට පත් වුණා.
තෙරුවන් සරණ කියා. මේ පිරිස දැන් පාක්ෂික දානේ කරගෙන යනවා පුළුවන් විදිහට. ওই කාලේ පින්වතුනේ තදීට වරසාවක් හටගත්තා. වැස්ස කාලෙට දර කපන්න බෑ. දර විකුණ ගන්න බැරි වෙනකොට දාරුබණ්ඩක තිස්සගේ ආදායම හොඳටම බැස්සා. ඔය අස්සේ පාක්ෂික දානේ යෙදුනා. දැන් පාක්ෂික දානේ යෙදුනාට පස්සේ දාරුබණ්ඩක තිස්ස කිව්වා මේ බිරිඳට කතා කරලා අපි ඉතින් මොනවා කරන්නද මේ සැරේ? අපි පුළුවන් විදිහට දාන ටිකක් දෙමු. මම හෙටත් මොකක් හරි කුලියක් කරගන්න බලන්න මං දානෙට ඉන්නේ. ඔයයි දුවයි දන් දෙන්න කියලා. ඒ දෙන්නට ඔය තියෙන හාල් පොඩ්ඩකින් ඊළඟට පොඩිවට හොද්දක් හදලා දානෙ දෙන්න සැලසුවා. දාරුබණ්ඩක තිස්ස එදත් වැඩට ගියා. එදා වැඩම කළා දානෙට 8 නම. දානෙ පිළිගත්තා. අද කාලේ වගේ නෙමෙයි ගෙවල් වලට දානෙ වැඩියට මේ ගෙදර වළඳන්නේ නැහැ පින්වතුනි. ඒ පින්ඩපාතේ අරගෙන වෙහෙරට වඩිනවා ඒ ස්වාමින්වහන්සේලා. මේ ස්වාමින්වහන්සේලා වෙහෙරට වඩිනකොට දාරුබණ්ඩක තිස්සගේ බිරිඳයි දුවයි දෙන්නාත් ස්වාමින්වහන්සේලා පිටිපස්සෙන් තරමක් දුරට වෙන්න වන්දනා කරගෙන ගියා. ගිහිල්ලා වෙහෙරට ගියාට පස්සේ ස්වාමින්වහන්සේලා දානශාලාවට වඩිනවනේ. දානශාලාවේ දැන් ස්වාමින්වහන්සේලා දන් වළඳනවා. ඒ දන් වළඳනකොට මේ දාරුබණ්ඩක තිස්සගේ බිරිඳ වන උපාසිකාවට ඇහෙනවා මේ ස්වාමින්වහන්සේලාගෙන් එක නමක් කියනවා මේ දාරුබණ්ඩක තිස්සයාගේ ලුණුත් නැති දානේ කොහොම වළඳන්නද? මේවා සතෙක්වත් කනවද? මේ දානේ මම නම් වළඳන්නේ නැහැ කියලා ඒ ස්වාමින්වහන්සේලා දානේ අගුණ කියනවා. ඊළඟට S2ටම දැක්ක එක ස්වාමින්වහන්සේ නම දානේ පාත්‍රය අරගෙන ඇවිල්ලා මෙහෙම හැලුවා. එතකොට දාරුබණ්ඩක තිස්සගේ බිරිඳට දුවට හරි වේදනාවක් හටගත්තා. වේදනාවක් හටගත්තට පින්වතුනි අපහදින්නේ තෙරුවන් ගැන. මොකද තෙරුවන් සරණ ගියේ ගුණ හිතලා. බුදුරජාන් වහන්සේ සරණ ගියේ අරහං ආදී ගුණ හිතලා. ධර්මයේ සරණ ගියේ ස්වාක්ඛාත සම්දිට්ඨික ගුණ හිතලා. සංගරුවන සරණ ගියේ සුපටිපන්න උජපරිපන්න ගුණ හිතලා. ඒ ගුණයෙන් යුක්ත උතුමන්වයි සරණ ගියේ. අපහැදුන්නේ. දැන් අද කාලේ එහෙම විහාරස්ථානයේ කොහොම සිද්ධියක් වුණොත් එහෙම මොහොතක් යන්න කලින් මුළු ගමම ওই සිද්ධිය දන්නවා. දැනගෙන ඒ ස්වාමින්වහන්සේලාට සමහරට වෙහෙරේ වසන්න බැරි ප්‍රශ්නයක් හදන්නේ නැද්ද? අර උපාසිකාවයි දුවණියයි දෙන්න බොහොම හිත වේදනාවෙන් නිවසට එනවා. දාරුබණ්ඩක තිස්ස හවස ආවට පස්සේ දුවයි බිරිඳයි දෙන්නම චෝදනා කළා. හිමියනි දානේ දෙනවනම් අපි දෙමු ආර්යයන් වහන්සේලාගේ හිත සතුටු වෙන විදිහට. ආර්යයන් වහන්සේලාට සුවසේ වළඳන්න පුළුවන් වෙන විදිහට. එහෙම කරගන්න බැරි නම් අපි දන් නොදීමු. මොකද අද දහවල් හරියට දානේ වළඳ ගන්න බැරි වෙච්ච නිසා ආර්යයන් වහන්සේලා ධර්මයේ හැසිරෙද්දී බලවත් කුසගිනි වේදන ඇති. ඒ නිසා දානේ දෙනවා නම් අපි උපරිමයෙන් දෙමු කියලා මෙහෙම තමයි කිව්වේ. එතකොට දාරුබණ්ඩක තිස්සත් ඒ ගැන බොහොම සංවේග වුණා. ඊළඟ පාක්ෂික දානේ තව දවස් 15කින් එනවා. දැන් මේ අය මේ දාන්නට සූදානම් වෙන්න ඕන. දුවගේ තිබුණ ශ්‍රද්ධාව බලන්න දුව ඇවිල්ලා අම්මට තාත්තට කියනවා අම්මේ තාත්තේ සංඝයා වහන්සේලා උදෙසා දන් දීම පිණිස මම මගේ ජීවිතේ පූජා කරනවා. සංඝයාට දන් දෙන්න මම 16ක් විදිහට සිටුකුලයකට වැඩ කරන්නට යනවා. මං මේ සිටුකුලෙන් මේ 16ක් බවට පත්වීමෙන් ලැබෙන මුදලින් සංඝයාට දන් දෙන්න මාත් අනුමෝදන් වෙන්නම් කියලා දුව කිව්වා. තෙරුවන් සරණ ගියපු අයනේ. තෙරුවන වෙනුවෙන් මෙබඳු දෙයක් කරනවා කිව්වහම අම්මා තාත්තා අකමැති වුණේ. දුව සිටුකුලයකට ගියාට පස්සේ පින්වතුනි ඒකෙන් ලැබුණා කහවණු 16ක්. ওই කහවණු 16න් දාරුබණ්ඩක තිස්සත් දාරුබණ්ඩක තිස්සගේ බිරිඳත් ඊළඟ දවසේ පාක්ෂික දාණය මහා ඉහළට කරා රජවරු සිටුවරු දන් දෙනවට වඩා ප්‍රණීත ආකාරයෙන් දානෙ පූජා කළා. ඒ දානෙ පූජා කරපු ප්‍රීතියෙන් ඔවුන් සතියක් හිටියා කියනවා. ඒ ප්‍රීතියෙන් ඔවුන් ඉන්නකොට ඔන්න දවස් ගත වෙනකොට දැන් දූව මතක් වෙනවා. එතකොට දාරුබණ්ඩක තිස්ස කල්පනා කළා
අපි ජීවිත කාලෙම මේ දර කපන එක කරත් අපිට දුවව බේරගන්න දාසි භාවයෙන් බේරගන්න අපිට සල්ලි හොයන්න හම්බ වෙන්නේ. ඒ හින්දා මීට වඩා හොඳ රස්සාවක් හොයාගන්න ඕනේ කියලා දාරුබණ්ඩක තිස්ස මේ ගම්පලාත් අත්හැරලා පිංගුතුනේ වැඩ කරන්න ඇවිල්ලා තිනවා. ඒ කාලේ හරි ජයට තිබිලා තිනවා ලංකාවේ උක් වගාව. ඉතින් උක්කේනක වැඩ කළා. ඒ උක්කේනේ වැඩ කළා මට මතක විදිහට 4 මාසයක් වැඩ කරලා කහවණු 16ක් ඉතුරු කරගත්තා. දැන් මේ ඉතුරු කරගත්ත කහවණු 16 අරගෙන බලාපොරොත්තු රාශියක් හිතේ තියාගෙන පාරට බහිනවා දාරුබණ්ඩක තිස්ස ගමරට බලා යන්න. මේ යන්නේ කොමකටද? තමන්ගේ 16ක් ලෙස සිටු කුලයක සේවය කරන දුව බේර ගන්නට. මේ කහවණු 16 අරයි යන්න යනකොට යම්තරම් දුරක් ගමන එනකොට සාමාන්‍ය උදේ 10ට ඒ වගේ වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් මෙන්න පාරේ වඩිනවා. හුදෙකලා පාරේ තනියම ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. දාරුබණ්ඩක තිස්ස බැලුවා භික්ෂුන් වහන්සේ නමක්. ළඟට ගිහිල්ලා ආදරෙන් වන්දනා කළා. වන්දනා කරලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දන් වළඳලාද? එතකොට ඒ ස්වාමීන් වහන්සේ උත්තරේ දුන්නා මෙහෙම උපාසකය තව වෙලා තියෙනවා නොවේ ලැබුණොතින් වළඳනවා කිව්වා. ඒ කියන්නේ උන්වහන්සේ වළඳලා නැහැ කියන එකනේ. එතකොට දාරුබණ්ඩක තිස්ස බලනවා ඉර අවරට යන්නත් තව හෝරා කීපයයි තියෙන්නේ. එහෙම වුණොත් මේ උත්තමයන් වහන්සේට දන්නු ලැබී යනවා. දාරුබණ්ඩක තිස්ස හිතනවා මං වගේ ශ්‍රද්ධාවන්ත උපාසකෙක් ඉද්දී මේ ශ්‍රමණයන් වහන්සේට කොහොමනම් දන්නු ලැබී තියෙන්නද? දානි ටිකක් පූජා කරගන්න ඕන කියලා දාරුබණ්ඩක තිස්ස පොඩ්ඩක් විමසලා බැලුවා පාරේ ටිකක් වේගෙන් ගමන් කරලා. මේ බතක් ගන්න තැනක් තියෙයිද කියලා. මේ පාළු පාරේ එතකොට පේනවා එක මිනිහෙක් එනවා. දාරුබණ්ඩක තිස්ස මේ මිනිස්සයා ළඟට ගිහින් මේ මිනිස්සයාගෙන් ඇහුවා මිනිහෝ ඔබ ළඟ බත් මුලක් නැද්ද? මේ මිනිස්සයා කියනවා බත් මුලක් තියෙනවා හැබැයි මට කන්න. මේ පාළු මාවතේ කිසි කෙනෙක් නැහැ. ඒ නිසා බත් මුල මං ආරක්ෂා කරගන්න ඕනේ. කොහෙද දෙන්නේ නැහැ කිව්වා ඒක. නෑ මිනිස්සුયો නිකන් නෙවෙයි මං කහවණුවක් දෙන්නම්. මට බත් මුල දෙන්න කිව්වා. එතකොට මේ මිනිහා කියනවා කහවණුව කන්නද මට? මට කහවණුවට වඩා මේ බත් මුල වටිනවා කිව්වා. නෑ ඔබට කහවණු දෙකක් දෙන්නම් කිව්වා. මෙහෙම කහවණු දෙක තුන වැඩි කරනකොට මේ මිනිහා කිව්වා මිනිස්සුયો කහවණු 15ක් 16ක් දුන්නත් මේ බත් එක දෙන්නේ නැහැ කිව්වා. කහවණු 15ක් 16ක් කියලා කියන්නේ මහා විශාල වටිනාකම. දාරුබණ්ඩක තිස්ස ගාව ඒ වෙනකොට පසුම්බියේ තියෙනවා කහවණු 16ක් තමන්ගේ දුව බේරගන්නට ඉතුරු කරගත්තා. එහෙම්ම පින්වතුනේ මේ කහවණු 16 අරගෙන අතේ තිබ්බනේ. අතේ තියලා කිව්වා මිනිහෝ කහවණු 16ක් මෙතන තියෙනවා. මට බත් මුල දීපන්. ඒ බත් මුල අරගෙන ගිහිල්ලා ඉර අවරට යන්න කලින් අර උත්තම ශ්‍රමණයන් වහන්සේට මේ දානෙක පූජා කළා. උන්වහන්සේ දානේ වළඳනවා. දානේ වළඳද්දී දාරුබණ්ඩක තිස්සට සතුට වාව ගන්න බෑ. එකික ගහ අඬනවා. ප්‍රීතියෙන් හඬන දාරුබණ්ඩක තිස්ස දෙස ඒ ස්වාමීන් වහන්සේ බලාගෙන දානේ වළඳලා කියනවා උපාසකය මං දම් පූජා කරන උපාසකවරු දැකලා තියෙනවා. දානේ පූජා කරලා මෙච්චර සතුටු වෙන උපාසකෙක් මං දැක්කමයි. උපාසකේ මොකෝ මේ? ස්වාමීනි මම මගේ ජීවිතේ දුෂ්කර දාන දෙකක් කළා. උපාසකේ මොනවාද මේ දුෂ්කර දාන? ස්වාමීනි මම මගේ දුව කහවණු 16කට සිටු පවුලකට උකස් තියලා සංඝයාට දන් දීපු කෙනෙක්. ඒ මගේ පළමු දුෂ්කර දානයයි. ස්වාමීනි 4 මාසයක් උක්කේනක වැඩ කරලා දුව බේර ගන්න අදහසින් ඊතා වෙහෙසී කහවණු 16ක් ඉපෙව්වා. ඒ දුප්පත් මම ඒ කහවණු 16 අරගෙන දුව බේර ගන්න අදහසින් යමින් ඉද්දි තමයි බුදුරජුන්ගේ සසුනේ පිළිවෙත් පුරන ඔබ වහන්සේ මුණ ගැහුනේ. ඔබ වහන්සේට දානය උදෙසා එක බත් මුලක් වෙනුවෙන් ඒ කහවණු 16ම වියදම් කරලා ස්වාමීනි මම මේ අද බත ඔබ වහන්සේට පූජා කළේ කිව්වා. ස්වාමීනි ඒ මා කළ දෙවෙනි දුෂ්කර දානයයි. බලන්න පින්වතුනි අසිරිය.
දානය කියන එක මෙහෙම දන් දුන්නා මේ ලංකා භූමියේ. මේ මහී කාන්තාවෝ පවා සෙලවී යන අයුරින් දන් දුන්නා. අපේ මුතුන් මිත්තෝ මේ අපේ ලංකා භූමියේ. අර උතුම් ශ්‍රමණයන් වහන්සේට මේක දරා ගන්න බැරුව ගියා. උන්වහන්සේ එහෙම පාත්‍රය මුණින් අතට හරවලා අදිෂ්ඨාන කළා මෙබඳු උපාසකයෙකුගේ දානය කුසේ දරාගෙන එක්ක මං රහත් වෙනවා එක්ක මං පිරිනොම් පානවා එක්ක මං මෙතනම අපවත් වෙනවා. රහතන් වහන්සේ නම බවට පත් වුණේ නැත්නම් එක්ක මං මෙතනම අපවත් වෙනවා. යලි නිකලෙස් වෙලා මිසක් මං වෙන දානයක් නම් අනුභව කරන්නේ. එහෙම අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨානෙන් උන්වහන්සේ භාවනාවට වාඩි වුණාම හරියටම 7 දවසක් යනකොට සියලු කෙලෙස් බිඳලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න උන්වහන්සේට වාසනාව ලැබුණා. ඒ වුණාට පින්වතුනි හරියටම රහත් වෙන දවසේ උන්වහන්සේගේ ආයුෂ ඉවරයි. උන්වහන්සේ දා පිරිනොම් පෑවා. හැබැයි පිරිනොම් පාදී අදිෂ්ඨානයක් කළා දාරුබණ්ඩක තිස්ස නම් වූ උපාසකයා පැමිණ මගේ සිරුර ස්පර්ශ කරන තුරු මාගේ මේ දේහය වෙන කිසි කෙනෙකුට කිසි තැනකට අරගෙන යන්න නොලැබේවා කියලා. ඒ කාලේ සද්ධාතිස්ස මහරජුරුවෝ රජකම් කරන කාලේ සද්ධාතිස්ස රජුරුවන්ගේ යෝධයෝ ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ සිරුර මේ ස්පර්ශ කරන්නට මේ සිරුර වෙන තැනකට අරන් යන්න උත්සාහ කළා. බෑ කරන්නට. ගල තිබ්බ වගේ හොලවන්න බෑ. අවසානයේ ආරංචි ගියා මෙහෙම උපාසකෙක් මේ තෙරුන් වහන්සේට තම් පූජා කරලා තිනවා කියලා. ඒ දාරුබණ්ඩක තිස්ස උපාසකයා රටේම අනබෙර ගස්සලා මෙතෙන්ට ගෙන්නනවා. එදා ඒ උපාසකයා දකිනවා මීට 7 දවසකට කලින් තමන් කහවණු 16ක් වියදම් කරලා බතක් අරගෙන ඒක පූජා කරපු උත්තමයන් වහන්සේ කලුරිය කළා. දන්නේ නැහැ රහත් වෙලා කියලා. ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දෙපා අල්ලගෙන අඬනකොට උන්වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි මේ දේහේ ඉබේම එසවුණා. ඉබේම එසවිලා ඒ වෙනකොටත් සදහැවතුන් විසින් සකස් කරලා තිබ්බු චිතකයට ඒ දේහේ ඉබේම ගමන් කළා. දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ රහතන් වහන්සේගේ දේහයට ගිනි ඇවිලුණා. ඒ දුන්න දානේ විපාකේ බලන්ට සද්ධාතිස්ස රජුරෝ එදාම දාරුබණ්ඩක තිස්සට ගම්වරයක් දුන්නා. දාරුබණ්ඩක තිස්සගේ දියණියට රාජ දුහිතෘ කියන තනතුර දුන්නා. රජුගේ දියණියක් විදිහට පෝෂණය කළා. ඒ නිසා පින්වතුනි දානය කියලා කියන්නේ ඊටාම ආශිර්වාද දෙයක්. යම් කෙනෙක් ගාව තියෙනවා නම් ඒ දානේ නම් වූ ගුණයක් තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදයක් ඔහුට තියෙනවා තමන්ගේ ජීවිතයට රැකවරණයක්. ඒ නිසා මේ ඉසිදත්ත පුරාණ දෙදෙනාට බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ කියනකොට ඉසිදත්ත පුරාණ හරි සතුටු වෙලා තිනවා. ස්වාමීනි අපට ලොකු ලාභයක්, ස්වාමීනි අපට විශාල ලාභයක්. යම් බඳු අප ගැන භාග්‍යතුන් වහන්සේ මේ අයුරින් ඉතා හොඳින් දන්නාසේක කියලා සතුටු වුණා. ඉතින් මේ පුණ්‍ය වාසනාව ගැන විස්තර වෙන සූත්‍රය, පුණ්‍ය වාසනාව ගැන පුණ්‍ය ප්‍රතිපදාව ගැන ශාස්ත්‍රුන් වහන්සේ මේ විදිහට අපට ධර්මයේ කියලා දීලා තියෙනවා. මෙබඳු ධර්මයේ අහලා පින් කිරීම ගැන, පුණ්‍ය ප්‍රතිපදාවේ හික්මීම ගැන හිත සතුටු කරගන්න ඕන. ඒ නිසා පින්වතුන්ලා මේ ඉසිදත්ත පුරාණ දෙදෙනාට භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම සිහි කරමින් තෙරුවන් කෙරෙහි අචල වූ ප්‍රසාදයක් ඇති කරගන්න වෙහෙසෙන්න. ඒ වගේම තමා සන්තකදී මසුරු මල අත්හැරලා පූජා කරගන්නට මේ කාරණා ඔබේ ජීවිතේ ඔබ ඇති කරගත්තොත් ඔබටත් මේ ගෞතම සාසනේ විශාල පිරිසරණක් රැකවරණයක් හදාගන්න වාසනාව ලැබී අප හැමට ගෞතම සාසනේ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.